තමන්ගේ ශ්‍රාවක පිරිසට කරි. මගනේ අපේ කියන අතින් අල්ලගෙන කියන මේ කොළ තෝනාදි කියලා. ඒ නිසා මගේ අතින් ඔතලා තෙන්නන ඒ කොළ පිටද වැඩි. එහෙම නැත්නම් මේ මහා කලාවේ තිබෙන කොළද වැඩි කියලා උන්වහන්සේ ඇහුවා. එතනදී ශ්‍රාවක පිරිස කිව්වා, ඒ ගෝල පිරිස කිව්වා, ස්වාමීනි ඔබ වහන්සේගේ අතින් අරන් පෙන්නන්නේ කොළ දෙකක්ද තුනක්ද? මේ කලාවේ තිබෙන කොළ ප්‍රමාණ කරන්න බෑ. මෙච්චරයි කියලා ගණන් කරලා කියන්න බෑ. එතනදී බුදුරජාණන් වහන්සේ වදාළා, මා දැනගත්තා වූ ධර්මය මහා විශාලයි. මේ කලාවේ කොළ රාශිය වාගේ මහා විශාල මහා හුඟක්. ඒ හැම දෙයක්ම මම දැනගත්තා. නම අතින් මං කොළ දෙකක් අරන් පෙන්නන්නේ, ඒ වගේ මං උගන්වන්නේ, මං දැනගත්තු දෙයින් අවබෝධ කරගත්තු දෙයින් කාරණා දෙකයි මම උගන්වන්නේ. මොනවද ඒ කාරණා දෙක? දුක් නැති කිරීම. මේ කාරණා දෙක විතරයි මම උගන්වන්නේ. ඇයි ඒ? සමස්තවත් මා දැනගත්තු දෙයින් මේ කරුණු දෙක විතරක් ගැන මා කියන්නේ. ඒ කරුණු දෙක විතරක් මා උගන්වන්නේ. ඇයි? ලෝකයේ දුක් විඳින අයට ඒ දුකින් මිදීමට දැනගන්න තියෙන දේ, දැනගත යුතු දේ ඒ කරුණු දෙක විතරයි. අනික් ඒවා දැන ගැනීමෙන් මේ සසර දුකින් නිදහස් වෙන්න බෑ. ඒ නිසා මං කියා දෙන්නේ ඒ කරුණු දෙක විතරයි. දුක කුමක්ද කියලා කියා දෙන්නේ. දුකෙහි අනිත්‍යය. දුක නැති කිරීම, දුකින් නිදහස් වීම මොකක්ද කියලා කියා දෙන්නේ. ඔය කාරණා දෙක තමයි මං කවදාත් එදත් කිව්වේ, අදත් කියන්නේ මත්තපස් කියලා. බුදුරජාණන් වහන්සේ මොකද මේ කාරණා දෙකම විස්තර කරමින් උන්වහන්සේ ඔය කාරණා දෙක හතරකට බෙදලා වදාලා මේ තැන දුක කියලා එකක් තියෙනවා නම් දුක හැට ගන්නා හේතුකුත් තියෙනවා. ඒ දුක නැති නොවි දුකින් දිගට දුක පවතින හේතුවක් තියෙනවා. ඒ නිසා දුක ඒ දුක් දිගින් දිගට ඇති වී යන හේතුව ඔය කාරණා දෙක. අනික දුක් නැති වෙන්නේ නැහැ ඉතින්. දුක් නැති වෙන මාර්ගයක් තියෙනවා. දුකින් නිදහස් වෙන ක්‍රමයක් තියෙනවා. ඒ නිසා දුකින් නිදහස් වීමට යා යුතු මාර්ග. ඒකත් කාරණා දෙක. මේ විදිහට කරුණු හතරයි විස්තර වෙන්නේ. කොටින් කරුණු දෙකයි විස්තර කරනකොට කාරණා හතරක් තියෙනවා. දුක දෙකින් ඇති වෙවි යන හැටි. ඇතිවීමේ හේතු. ඊළඟට සැපය. දුකෙන් සම්පූර්ණයෙන්ම නිදහස් වෙච්ච ගතිය. ඒ සැපය ලබන මාර්ගය, සැපය ලබන ක්‍රම. ඔන්න ඔය කාරණා හතර. සැපේ තොරතුරු ආදී ඉදිරිපත් කරනවා. ඒවා ඉදිරිපත් කරන්නේ ඒවා උගන්වන්න නෙමෙයි. ඔය කියාපු කාරණා හතරෙන් එකක් හෝ දෙකක් හෝ තුනක් හෝ ඔක්කොම හෝ අහින් නැත්තන් අවබෝධ කරගන්න. උන්වහන්සේගේ පරමාර්ථය එකම බලාපොරොත්තු ඒක. ඔය කාරණා හතර දැන නොගෙන කිසි කලක
සත්‍යය විඳින්නා වූ දුකින් නිදහස් වෙන්න බෑ. අප ඉන්න මේ ලෝකයේ අපේ මේ ජීවිතයේ දුකද සැපද කියලා අපි තේරුම් ගන්න. ඒක දුක් නම් ඒ දුක් ඇති වෙදී යන්නේ මොකද කියලා අපි තේරුම් ගන්න. දුකක් තියෙනවා නම් ඒකේ විරුද්ධ පැත්තකුත් තියෙන්න ඕන. දුකින් නිදහස් වෙච්ච යම් කිසි සත්‍යයක් සැප තත්ත්වයක් තියෙන්න ඕන. ඒ වගේම ඒ සැප ඉදී ලැබෙන්නේ නැහැ, ලැබෙන ක්‍රමයක් තියෙනවා. ඉතින් ඔන්න ඒ කාරණා දුක සැපය ලබන ක්‍රමය මේ කාරණා හතර. මේකට කියනවා සත්‍ය හතර කියලා. හැබැයි හතර ආගමක් ඕනෑ කරන්නේ තමන් දැන් විඳින්නා වූ ජීවිත තත්ත්වය දුක් සහිත නම් ඒකෙන් නිදහස් වීම. ඒ නිදහස් වීමට උවමනා කරන දැනීම ඇර අනික් වටාපිටාවේ කොයිව දැනගත්තත් දුකින් නිදහස් වෙනවා. අනිත් දේවල් කැමති කෙනෙක් දැනගත්තට කාර්යයක් නෑ. නමුත් ආගම ධර්මයේ කියන එක ඕන කරන්නේ ඔන්න ඒ කාරණා දුකින් නිදහස් වීම. දැන් නිදර්ශනයක් මා කියනවා. හිමාලය පර්වතයේ දිග පරල කොච්චර? මේරු පර්වතය කියලා එකක් ගැන ලෝකේ පුරාතන හිතන් විශ්වාසයක් තියෙනවා. සමහර කෙනා උත්තර ධ්‍රුව ප්‍රදේශයේ හොමනයි විහාර. ඒ විහාර බුදුහාර උත්සාවිච්ච කළා. යම් මෙන්නට උදාහරණ වශයෙන්. නමුත් ඒ පිහිපතින කොහෙද? ඒකේ උසමහත කොච්චරද? ඕවා දැන ගැනීම අපේ දුක් නැති වෙයිද? ඈත තිබෙන හිමාලය හෝ මේරුව හෝ වෙන පර්වතයක් සබා මේ ළඟ තියෙන කුංචි ඛණ්ඩක් ගැන අපි දැනගත්තත් ඒ දැනීමෙන් අපට පුළුවන් ද අපේ දුක් නිවා ගන්න. වෙන ලොකු දුකක් නෙවෙයි. අපට අසනීපයක් ඇති වුණොත් ඒ අසනීප සනීප කරගන්න ඕවා දැනගත්තාම පුළුවන්. ඒ දැනීමෙන් වැඩක්. සමහර කෙනෙකු අහනවා බුද්ධ ධර්මයේ හැටියට පොළවේ හැටහුරුකම කොහොමද? පොළොව පටන් ගත්තේ කවදාද? කොහොමද බුද්ධ ධර්මයේ ඔකට දෙන උත්තරේ? ඒක විසඳාගන්නේ කොහොමද බුද්ධ ධර්මය අනුව? ඉතින් බොහොම දඟලනවා බොහෝ දෙනා බුද්ධ ධර්මය අනුව මේ කොහොමද කියලා. නමුත් බුද්ධ ධර්මය භූගෝල ශාස්ත්‍රයක් නෙමෙයි, භූගර්භ ශාස්ත්‍රයක් නෙමෙයි, ඉතිහාසයක් නෙමෙයි, තාරකා ශාස්ත්‍රයක් නෙමෙයි. ආකාශයේ ග්‍රහයන්ගේ ගමන ගැන බුද්ධ ආගම මොකද කියන්නේ? සමහරව අහන්නේ බුද්ධ ආගමේ තාරකා ශාස්ත්‍රය නෙමෙයි. බුද්ධ ආගමෙන් ඒව බලාපොරොත්තු වෙනවා නම් ඒක වැරදි. බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වුණේ ඒවා උගන්වන්නේ නෙමෙයි. ඒවා උගන්වන්න වෙනින් අය කොච්චරවත් ලෝකේ හිටියා ඉන්නවා. බුදුහාමුදුරන් පහළ වුණේ උන්වහන්සේ ලෝකයට කළ මෙහෙය අර මාදෙන් කියපු කරුණු හතර කියලා. අපේ මේ ජීවිත තත්ත්වය සැපද දුක්ද? ඒ තත්ත්වයේ දිගින් දිගට පැවතීමට හේතුව මොකක්ද? ඒ තත්ත්වේ නරක නම් ඒකෙන් නිදහස් වීමක් තියෙනවද? තියෙනවා නම් නිදහස් වෙන්නේ කොහොමද? ඔන්න ඔය ටික විතරයි අපට ඕනේ ආගමක් වශයෙන්. බුදුහාමුදුරු ඒකයි දේශනා කරන්න ඕන කන්දේ. අපි හිතමු වෛද්‍යාචාර්යවරයෙකු ડોක්ටර් කෙනෙක් යනවා වාටු බෙදුම් බලන්න. එන්නුන්ට බෙහෙත් නියම කරන්න. ඒ දොස්තර මහත්මයා නැත්නම් මේ වෛද්‍යාචාර්යවරයා ඒ ලෙඩුම් බලන්න ගියාම යම් ලෙඩෙකුට ඕන කරනවා. කොහොම බරපතල ලෙඩෙක් නමුත් එයාට ඕන කරන එයාගේ ලොකු ආසාවක්. මොනවා ගැන?
නෑ අහනවා මේ ලෝකෙ හැදුනේ කොහොමද කියලා. දොස්තර මහත්තයා ඒවා කියා ගන්න කාලය ගත කරනවාද? අර ලෙඩාට. තව එක්කෙනෙක් අහනවා මහත්මයා පොළොවේ හිටන් ඊට දුර කොච්චරද? දොස්තර මහත්තයා වැඩේ ඒවා කියා දෙන එකට. දොස්තර මහත්තයා ඒවට කන් දෙන්නෙම නෑ. ඒවා උඹලා සනීපුණාම ඔයි නම් දැනගන්න. උඹලා දැන් ලෙඩින් උඹලට ඕන කරන්නේ උඹලා ලෙඩින්ද නැද්ද කියන එක දැනගන්න. තවම ලෙඩ තියෙනවද නැද්ද කියන එක දැනගන්න. මම ඒකයි මායි වැඩි. මම ඒක පරීක්ෂා කරනවා. උඹලා ලෙඩවල සත්‍ය මම පරීක්ෂා කරනවා. මට අයිති වැඩේ ඒක. ඔය භූගෝල ශාස්ත්‍රීය ප්‍රශ්න විසඳන එකවත් ඉතිහාස නැත්නම් තාරකා විද්‍යාව ආදී ඒ කර්මතෝර දෙන එක නෙමෙයි මට අයිති වැඩේ. මට අයිති වැඩේ ලෙඩුන්ට බෙහෙත් දීම. ඉතින් මම ලෙඩ පරීක්ෂා කරනවා. මේ ඉන්න ලෙඩු ඇත්ත වශයෙන්ම ලෙඩුද? යම් සනීපෙලා ඉන්නවද? මම ඒක පරීක්ෂා කරනවා. ඉතින් ලෙඩ වෙලා ඉන්න අය නම් මොකක්ද ලෙඩ කියලා මම පරීක්ෂා කරනවා. මේ ලෙඩේ සනීප කරන්න පුළුවන්ද කියලා මම පරීක්ෂා කරනවා. ලෙඩේ සනීප නොවී තියෙන්නේ මොන හේතුවක් නිසාද කියලා ලෙඩේ හේතුව මම හොයලා බලනවා. පළවෙනි කාරණේ ලෙඩ තියනවද නැහොත් දැනගැනීම. ඊළඟ කාර්යයේ ලෙඩ තියනවා නම් ඒ ලෙඩ සනීප නොවී තියෙන්නේ මොන වැරද්දෙන්ද? ලෙඩ දිගින් දිගට පවතින හේතුව. ඊළඟට මේ සනීප වේවිද? සනීපයක් ලැබෙයි. ලැබෙනවා නම් ලැබෙන බව පේනවා නම් ඒකට දිය යුතු බෙහෙත මොකක්ද? ඔච්චරයි මගේ රාජකාරිය. ආයෙත් කළ යුතුයි. මං ලෙඩාගේ ලෙඩ ඇනින ගන්න ඕන. ඒ ලෙඩ සනීප වෙන හේතුව දැනගන්න ඕන. සනීප කරත හැකිද කියන එක ඒක දැනගන්න ඕන. සනීප කරත හැකි නම් ඒකට දිය යුතු බෙහෙත මම දෙන්න. එතකොට ලෙඩේ සනීප. ඔය අර මගෙන් ලෙඩුන්ට කල යුතු වෙන දෙයක් තියෙනවා. වෙන මොකක්ද? ආරෝග්‍ය සාධක ඇවිල්ලා ඉන්නේ වාටුවට ඇවිල්ලා ඉන්නේ ඔය ලෙඩ සනීප කරගන්න. ඒ ගැන එදා විසින් දැනගත යුත්තේ මා විසින් දැනගත යුත්තේ ඔය කාරණා හතර විතරයි. ලෙඩ මොකක්ද? නැත්නම් ලෙඩක් තියෙනවද? තියෙනවා නම් ඒක දිගින් දිගට පවතින්නේ මොන වැරද්දෙන්ද? ලෙඩේ හේතුව මොකක්ද? ඒක අනිත් පැත්ත සනීපේ තියෙන එක ලැබෙයිද? සනීපේ ලැබෙන දේ තමයි. ඔච්චර. ඉතින් බෙහෙත් හදලා දෙන්න. ඔය කරුණු හතර අර වෛද්‍යවරයා විසින් ඒ ලෙඩුන් සම්බන්ධයෙන් කියා දී යුතු වෙන මොකක්ද තියෙනවා නම් ඒ මොනවද කියලා අපි හොයලා බලන්න ඕන. මොකක්ද? ලෙඩ සනීප වීම සඳහා දැනගත යුතු දේ එසේම ලෙඩ සනීප කිරීම සඳහා වෛද්‍යවරයා විසින් දැනගත යුතු දේ අනිත් සේවාව කරන අයට කියා දී යුතු දේ ওই කාරණා හතර විතරයි. ඒ අර වෙන දෙයක් නෙවෙයි. ශාරීරික රෝගවල ඉදගම් කරන වෛද්‍යවරයා ඔය කියපු කාරණා හතර දැනගන්න. ලෙඩේ හේතුව සනීපේ ලැබෙනවා. බුදුරජාණන් වහන්සේ සියලුම රෝගවලට ප්‍රධාන වශයෙන්ම සතර සත්‍යයට අප්‍රමාණ දුක් දෙන්නා වූ ඒ මහා දුක්ඛ රෝගයට බෙහෙත් දෙන්න ආයිත්. ඒ දුක් රෝගය සනීප නොවී තියෙන්නේ මොන හේතුවෙන්ද? ඒක සනීප වේවිද? සනීප කරන්න පුළුවන්ද? සනීපයක් තියනවද? ලබත හැකි. ඒ සනීප ලැබෙන්නේ මොන ක්‍රමයෙන්? මොන මගින්? ඔච්චරයි බුදුහාමුදුරුවෝ කියන්නේ.
බුදුහාරවනේ පරමාර්ථයේ ওই කාරණා හතරේ ඉගැන්වීම. බුද්ධාගම කියන්නේ ওই කාරණා හතර පිළිබඳ විස්තරය. ඒ විස්තරයෙහි යම් කරුණු කියා දීමට උපමා වශයෙන් නිදර්ශන වශයෙන් ඔය කතා වස්තු ආදී තියෙනවා. නමුත් එයින් බලාපොරොත්තු වෙන්නේ කතාවල් ඉගැන්වීම නෙවෙයි, කතාවකින් යම් කිසි පාඩමක්, යම් කිසි නිදර්ශනයක් කියා දී අර කරුණ තේරුම් ගන්න. ඒ හැම බුදුහාමුදුරන්ගේ දේශනාවකින්ම ඔය කාරණා හතරෙන් පිට මොකක්ද කියන්නේ නැහැ. හැම දෙයක්ම දේශනා කළේ ওই කාරණා හතර තෝරා දීම. ওই කාරණා හතරේ අහින අයට අවබෝධ කරගන්න. එතන විතක උපමා කතාවක් වදාරනවා. සාවිතක අතීතාත්ම භාවයක විස්තරයක් වදාරනවා. සාවිතක රටේ තොටේ සිද්ධියක් වදාරනවා. එහෙම නැත්නම් ඉතිහාසගත ප්‍රවෘත්තියක් වදාරලා ඒකෙන් උන්වහන්සේ පෙන්වන්න හදන්නේ ඒ ඉතිහාස ප්‍රවෘත්තිය හරිද වැරදිද කියන එක නෙවෙයි. රටේ මිනිස්සු පිළිගත්තු කතාවක් නම් ඒ කතාව ඉදිරිපත් කරලා උන්වහන්සේ එයින් පෙන්වන්න වෑයම් කරන දුක් වල හැටි. දුක් හැදි යන හැටි. දුක නිදහස් වෙන හැටි. ඔව තමයි උන්වහන්සේ වයින් පෙන්වන්න බලාපොරොත්තු වෙන්නේ ওই කතා ආදී ඉදිරිපත් කිරීම. බුදුහාමරන්ගේ ප්‍රධාන අදහස ඒකයි. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා මේ ලෝකයේ දුකින් පිරීලා, මේ ලෝකයේ මහා දුක්ඛිතයි මේ ලෝකයේ. පළවෙනි සත්‍යය දුක්ඛ සත්‍යය. මේ දුක්ඛ සත්‍යය කියා දීමෙහිදී අද මේ පිළිසෙට මම ගැඹුරින් කියා දෙන්නේ නැහැ දුක්ඛ සත්‍යය. බොහෝම ලේසියෙන් මේ ජීවිතේ මහා දුක් ගොඩක් බව මම පෙන්වන්න බොහොම ලේසි ක්‍රමයකින් උත්සාහ කරනවා. මේ අපේ ජීවිතයේ සැපයක්ද දුකක්ද කියලා තේරුම් ගන්න. ගැඹුරු විස්තර වලට බහින්නේ නැහැ. අපේ තම යම් කෙනෙකු අවුරුදු 100ක් ජීවත් වෙන්න පුළුවන් තරම් ශක්තියක් ඇතුව උපන්. කවුරු හරි උපන්න කියලා අපි හිතමු. එහෙම කෙනෙක් ඉන්නවා අවුරුදු 100ක් ඔහුට පුළුවන් ජීවත් වෙන්න. ඉතින් උපන්න මොහොතේ පටන් මරණය දක්වා ඔහු කොච්චර ඈත් වෙලාද ඉන්නේ? අවුරුදු 100ක් ඈත්. අවුරුදු 100ක් නේ ඔහුට ජීවත් වෙන්න පුළුවන්. එහෙම කර්මණීයමෙන් උපන්නේ. එහෙම ශක්තියක් ඇතුවනේ. ඉතින් අවුරුදු 100ක් ඔහු දැන් මරණයට ඈතයි. උපන් මොහොතේ හිතන් බලුවා. ඉදිරියට අවුරුදු 100ක් ඉන්න පුළුවන්. නමුත් ඔය තත්ත්වය ඒ විදිහටම හැමදාම තියෙනවා. නේ? ඇයි? දවස ගෙවෙන, කාලය ගෙවෙන. තවම ගෙවි ගිහිල්ලා ඔන්න අවුරුද්දක් වුණා, දවස් 365ක් විතර ගත වුණා. දැන් ඒ ළමයාට වයස අවුරුද්දයි. දැන් ඔහු මරණයට කොච්චර ඈතද? උපන් මොහොතේ හිටන් මරණයට දුර අවුරුදු 100යි. දැන් එයා වවිලා දැන් අවුරුද්දක් වුණා. අවුරුද්දක් වෙලා දැන් ඉන්නවා ශරීරයේ වැඩිලා ඔහුගේ. දැන් මරණයට දුර කොච්චර? 100ද? නෑ. එකක් ඉස්සරහට ගියා අවුරුද්දක්. තව ජීවත් වෙන්න ඔහුට පුළුවන් අවුරුදු 99යි. 100න් එකක් වියදම් වෙලා ගියා. ඔහු පයිසින් ගවෙනවා කියන්නේ ඒවත් ඔහුට අයිති වූ කාල සීමාව ගෙවගෙවා යනවා කියලා කියන්නේ මොකද්ද? අර මරණය අතට යෑම. දැන් අවුරුද්දක් මරණයට කිට්ටු වුණා ඔහු. මරණය අතට ඉදිරියට ගිය අවුරුද්ද. ඒක තමයි ළමයට වයස අවුරුද්දක් වුණා කියලා කියන්නේ. හොඳයි. ඔය අවුරුද්ද එහෙම තියෙන්නේ නැහැ ගෙවෙනවා. කාලේ ගෙවි ගොහින් කවදා හරි වයස 10 වෙනවා මේ ළමයා. දැන් 10 අවුරුදු ළමයි.
නමුත් මරණයට කොච්චර දුරද? තව මරණයට කොච්චර දුරද? අවුරුදු 90යි. උපන් වෙලාවේ හිතන් මරණයට දුර අවුරුදු 100යි. දැන් වයස 10 වෙනකොට ඒ මොහොතේ සිට මරණයට දුර අවුරුදු 90යි. 100න් 10ක්ම මරණය දිහාවට ඇවිත්. ඉතින් කාලේ ඔහොම ගෙවෙනවා. කවදා හරි විශ්ව වුණා, ඉලන්දාරියෙක් වුණා හොඳ. දැන් මරණයට දුර කොච්චරද? 80යි. අවුරුදු. ඉස්සේ හැමදාම ඉන්නේ නැහැ 30 වෙනවා කවදා හරි. වයස 30 වෙනකොට තාම තියෙන ජීවත් වෙන්න අවුරුදු 70යි. ඔහොම ගොහින් 40 වෙනවා. තව ඉන්න පුළුවන් 60යි. අවුරුදු 40ක් ජීවත් වුණා කිව්වේ අවුරුදු 40ක් තිස්සේම මරණය දිහාවට දිව්වා. මරණය දිහාවට ලං වෙවි ආවා. වයස 50 වුණා. තව 50යි ඉන්න පුළුවන්. 60 වුණා තව 40යි. 70 වෙනකොට තව 30යි, 80 වෙනකොට 20යි, 90 වෙනකොට තව අවුරුදු 10යි ජීවත් වෙන්න පුළුවන්. 99 වුණා තව එක අවුරුද්දයි. 100 වුණා නේද? ඉතින් අපි කල්පනා කරමු. ඔහු අවුරුදු 100ක් ජීවත් වුණා කිව්වේ මොකක්ද? උපන් වෙලාවේ පටන් කාලයේ දිගේ, කාලේ නැමැති පාර දිගේ මරණය දිහාවට කිට්ටුවේවි ආව හැමතිස්සෙම. උපන්න මොහොතේ පටන් මරණය දිහාවට මේ ආවේ. මරණය දිහාවට ඔහු ගමන් කළා. ගමන් මාර්ගය තමයි කාලය කියලා කියන්නේ. කාලයේ දිගේ දවසින් දවස ඒ කාලයේ ගෙවවා මරණයට කිට්ටුවේ අන්තිමදී බැරි. ඉතින් හැමදෙනාම 100ක් ජීවත් වෙන්නේ නැහැ. ඊට අඩුවෙන් වැඩිෙනෙක් ජීවත් වෙන්නේ. හැමදෙනාගේම ජීවිත තත්ත්වය ඔහොමයි. උපන් මොහොතේ පටන් මරණය දිහාවටමයි ඔහු යන්නේ. නිදාගෙන වුණත් ඔහුගේ කාලය ගෙවෙනවා. හේවත් ඔහු මරණයට කිට්ටුවේ. ක්‍රීඩා කළත් අර මරණයට යන ගමන කාලය ගෙවි යන එක ඒක නවතින්නේ. කෑවත් දිව්වත් නැතුවත් ටෙලිවිෂන් ආදී බල හිටියත්, සිනමා බල හිටියත්, ඒ මොනවා කළත් අර කාලේ ගෙවෙන එක හැම තිස්සෙම තමන්ට ජීවත් වෙන්න උරුම වූ ඒ කාලේ ගෙවි යන එක ඒක නවතින. මුළු ලෝකේ සෑම සත්‍යයන්ම ඔය එක අතකට යන්නේ. කොහාටද? මරණය අත. දස්වැල් ආදී පවා ඒවයි මරණය අතට දවසින් දවස ගමන් කර හැම දෙයක් කාලයේ ගෙවනවා, කල දවස ගත කරනවා කියන්නේ මොකක්ද? ජීවත් වෙන්න උරුම වූ කාලයේ ගෙවවා මරණයට කිට්ටු වී. මේ මරණය දිහාවට යන්නේ මේ අපි ඔක්කොම. මේ මරණයට යන ගමනේ පටන් ගන්න කොතන? උත්පත්තිය. උපන්න මොහොතේ තමයි මේ මරණය යන්න පටන් ගන්නේ. ඉතින් මරණයට යන්නේ පිටත් වීම තමයි උත්පත්ති ඉපදීමේ කියන්නේ යම් ආත්ම භාවයේ. ඉතින් මරණයට යන්නේ පිටත් වීම සැපයක්ද? මරණයට යන්නේ පිටත් වීම සැපයක්. මරණයට යන ගමන සැපයක්. මරණයට යන ගමට අපි කියනවා ජීවත් වෙනවයි කියලා, ජීවත් වීමයි කියලා. නමුත් ඒක විග්‍රහ කර බැලුවම් සිද්ධ වෙන දේ මොකද්ද? දවසින් දවස ගෙවි මරණයට කිට්ටු වෙනවා. ඒකට අපි ජීවත් වෙනවා කියලා වචනයක් තියෙනවා. නමුත් සිද්ධ වෙන්නේ මරණය දිහාවට හැම තිස්සෙම මිනිත්තුවටවත් මරණය දිහාවට කිට්ටු වෙවි යාම. ඉතින් ඔය මරණය දිහාවට යන ගමන ඔය ජීවත් වීම කියන එක. මරණ දිහාවට දුවන නොනැවතී දුවන දිවිලිය. ඔක සැපයක්. ඒක අවසානයේ මරණය. ඒක සැපයක්. එතකොට අපේ ජීවිතයේ පටන් ගන්න මරණයට යන්න පිටත්. නැද හරියේ මරණය කරා ගමන් කිරීම. නොනැවතී
අවසානයේ මරණය. මුලත් මැදත් අගත් මරණයෙන් සම්බන්ධයි. ඉතින් මේකේ සැපයක් තියනවාද? අපි කල්පනා කර බලන්න. ඒ අතර සැප විඳිනවා කියලා එකක් කරනවා. මේවා මේ සිද්ධ වෙන දේ අමතක වෙනවා. අමතක කරලා වැඩක් කරනවා. මොකද්ද? කනවා බොනවා සෙල්ලම් කරනවා ක්‍රීඩා කරනවා ඔය පින්තූර බලනවා ඒ දේවල්. ඒ වයින් මේ අපි යන්නේ කොහාටද? අපිට මේ වේගන යන්නේ මොකද්ද කියන ඒ ඔක්කොම අමතක වෙනවා. මේ අමතක කිරීම තමයි මේ සැපේ කියන්නේ. හැබැයි ඒකෙන් බෑ මේ මරණයට යන ගමන නවත්තන්න. එහෙම තබා මරණයට යන මේ ගමනේ කෙනෙකුට හැදුනා එක දත් කැක්කුම. ටෙලිවිෂන් බල ඉඳි. දත් කැක්කුම නැක්කම අර ටෙලිවිෂන් බැලිල්ල ඔක්කොම පාවෙන්නේ. මේකේ වේදනාව ඊටාම දරුණු. එක්ක ඇහි කැක්කුම. එක්ක කනේ කැක්කුම. අර ටෙලිවිෂන් පින්තූරෙන් බෑ ඒක සනීප කරන්න. ඒ දුක ඉතා බලවත්ව නගිනවා අර ඔක්කොම එපා වෙනවා. සියල්ලම එපා. මේ පුංචි කැක්කුම. මේවා අර මරණය යන ගමනේ පිටින් විට ඇතිවෙන සිදුවීම්. ඒ අතර ඔය ඇස් රවටන රූප දැකීම, කන් රවටන කීතිකා ආදීට එහුම්කම් දීම, නාසිකාව රවටන සුවඳ වර්ගයක නාසිකාව යොමු කිරීම, දිව රවටන රස જાති වලට දිව යොමු කිරීම, ඇඟ රවටන ඇඟේ හැපෙන මෘදු මලොත් දෙයට හිත යොමු කිරීම ආදී වහම නොඑක් දේවල් ඒවයින් නැවත ගත්තු নানা ආකාර පිටපත් පිටින් මතක් කර ඒ අතට යොමු කිරීම ඔය ඔක්කොම කොයිව කළත් අර මරණයට යන ගමන නවතින. ඉතින් අරවා දෙස අස්කන්නාසාදී යොමු කිරීමෙන් తాවකාලික සනීපයක් වගේ දැනෙනවා. සැපේ කියලා ඒ බොහෝ දෙනා කියන්නේ ඒකට. ටික දවසක් ගියන් පස්සේ ඒ සැපේ හරියට සමාධික හීනයක් වගේ. මරණ මොහොත ලං වෙලා යම් කෙනෙක් ආපහු දිහි කළොත් එයා විඳපු සැප කියන જાතිය මොනවද ඒ වෙලාවට ඒවා කොහොමද ඔහුට ඇඟෙන්නේ? කරණ හීනයක් හැටියට. අර විඳපු සැප කියන ඔක්කොම මරණ මොහොතේදී මතක් වෙනකොට දිග හීනයක්. කිසි හරයක් සියරතුවක් නැහැ ඒ සැප විඳපුවා. ඒ වයින් මේ මරණයට යන ගමන නවත්තන්න බැරි වුණා. අපි හිතමු මිනිහෙක් වරදකට එල්ලා මරන්නට තීන්දුව. පොලිස් බටේ දෙන්න අය ඉරකුඩුවේ ඉඳලා අරගෙන යනවා ඉස්සරහට. කොහාටද? අර එල්ලුම් ගහ තියෙන තැන. ඒ යන වෙලාවේ ආ ඉල්ලුවත් මොන හරි මට කන්න ඕන කියලා රසවත් දෙයක් වහම් ගෙන්නද. ඒ රස විඳිනවා කකා. නමුත් එක පියවරක්වත් ආපහු ගන්න දෙන්නේ නැහැ ඉස්සරහට මේ. එළුම් ගහ දිහාවට මේක ආපහු පියවර තියන්න දෙන්නේ නැහැ. ඉස්සරහ තමයි සල්ලු කරගෙන යන්නේ. නමුත් ඔහු අර දිවෙන් රස විඳි ඒ වෙලාව. ඊවට මිහිරි රසක් දැනෙනවා. නමුත් ඒක හැබෑ සැපයක්. මේ මරණයට යන ගමන. ඒක ඒ වෙලාවට යන ගමන ඩිංගක් අමතක කරනවා රසයට හිත යොමු කරනවා. ඒක රැවටිලි. මේ ලෝකයේ තිබෙන මිනිස්යාගේ ස්කන්නාසාදී පිනවල ඒ ලෞකික සැප කියන එක සියල්ලම අර එල්ලුම් ගහට නියමිතව පොලිස් කාර්යයන් විසින් ඉස්සරහට යවනු ලබන ඒ මිනිසයා හකායන රත්කැවිලි කෑමවා ඊට වඩා මුත්තක් නැහැ. මේ ඔක්කොම තමන් කෙබඳු ගමනක් යනවාද කෙබඳු ජීවිතයක් ගත කරනවා තමන්ගේ ජීවිතේ කොයි විදිහකද කියන එක අමතක කරවමින් මිනිහා මුලා කරන දේවල් මේ ඔක්කොම ලෝකයේ තියෙන මේ සැපේ
ඇස් රවටනවා, කන් රවටනවා. ඉතින් ඒවට කොච්චර වියදම් කරනවද? ඇහැ රවටා ගන්න, යන ගමන අමතක කරගන්න, ටෙලිවිෂන් මැෂින් එකක් ගන්න කොච්චර වියදමක් යනවද? කොච්චර මහන්සි වෙනවද? ලෝකේ හැටිවම. නමුත් මරණයට යන ගමන නවත්තන්න යනවාමයි කොච්චර විසන් බැලුවා. ඉතින් මේ ජීවිතයේ ඇතුළත හැංගිලා තිබෙන මේ සත්‍යය බුදුහාමුදුරුවෝ මත කළා. මේ අපි ඔක්කොම මරණය දිහාවට යන අය. එහෙමනම් අපේ ජීවිතේ කොතනද හැබෑ සැපේ තිබෙන්නේ? මරණය අපේ ඉදිරියේ තියෙනවා නම් අපි ඒකටම හැමතිස්සෙම යොමු වී යටටම ඇදෙනවා නම් කොතනද හැබෑ සැපේ තියෙන්නේ? සැපයක් තියෙන්න බෑ. දිනවලක් නැති සීතලක් තියෙන්න පුළුවන්. මරණයේ දිහාවටම ඇදී යනකොට කොතනද සැපයක් හිටින්නේ? නියම සැපයක් හිටින්නේ. ඒක අමතක කිරීම සැපේ කියලා හිතනවා නම් ඒක සමාතම සමහර රැවටිල්ල. සමහර රවටා ගැනීම. ආත්ම වංචනය. ආදියේ ඉන්න ඕන කියන මේ ආශාව, මේ බලවත් වූ තණ්හාව ඔහු තුළ බොහොම කඩින් ක්‍රියා කරන. මේ ශරීරයේ ඇදිවැටුණත් මැරුණත් හිතෙන් මැරෙන්න කැමති නැහැ. තවම ඉන්න ඕනකම තියෙනවා මේ ලෝකේ. නමුත් ඉන්න බෑ. ශරීරයේ විතරකල් ක්‍රියා කරන්න බෑ. නමුත් හිත් පරම්පරාවේ වේගය සරයි. ඒ නිසා මේ ශරීරයේ ඇදිවැටෙනකොට මේ හිත් පරම්පරාව තව එකකට සම්බන්ධ වෙනවා. ආයෙත් පටන් ගන්නවා මරණයට යන්න පිටත් වෙනවා. හේවත් වෙනින් තැනක උපදිනවා. ඉතින් ආයේ අර ඉස්සෙල්ල වැඩේම කරනවා. මොකද්ද? මරණයේ දිහාවට ගමන් කරනවා. හේවත් ඒ ජීවිතේ ජීවත්. එහෙම ගමන් කරලා ආයෙත් මැරෙනවා. තවසැහැීමටවත් උනේ නැහැ. තව තේරුම් ගත්තේ නැහැ. තව හිත ආසයි අර ඇස්රවටන දේ දැකීම ආදී. ඒ ආසාවේ බලවත්කම නිසා මේකේ ඉන්නමයි ඕනකම තියෙනවා. ඒ ශරීරය ඇදවැටුණත් අර හිතවල හිත පරම්පරාවේ වේගය නිසා ආයෙ තව එකකට සම්බන්ධ වෙනවා. ආයෙ වෙන ශරීරයකින් මතුවෙනවා. ආයෙ මරණයට යන්න පිටත් වෙනවා. විදියට කොච්චර ආත්ම භාව ගණනක්. ඔහු නැවත නැවත උපදිනවද, ඉපදී මැරෙනවද කියලා අපිට කියන්නේ. මේ නියම தත්ත්වයේ හරියට තේරුම් ගන්න තුරුම මේ විදිහේ මරණයකින් පිරිච්ච මේ ලෝකයේ කෙරෙහි ආශාව අත්හැරෙන තුරුම නැවත නැවත මේකේම උපදින. මේ ආශාව නිසායි මේ දුක අලුත් වෙන්නේ. මේ ඕනකම ආශාව කියන්නේ මේ ලෝකේ ඉන්න ඕනේ. රූප දකින්න ඕනේ. මිහිරි ශබ්ද අහන්න ඕනේ. සුවඳ ආග්‍රහණය කරන්න ඕනේ. රස ජාති කන්න ඕනේ. ඇඟට මුරුදු මලොත් දෙය හපව ගන්න ඕනේ. ඒවයි රසෙ විඳින්න ඕනේ. ඒ සඳහා යොදලා තියෙන নানা ආකාර නොඑක් දේ. ඒවා නිතර දකිමින් අහමින් එහි ඇලී ගලී ඉන්න ඕනේ. ඔය ආසාව තියෙනවා. ඒක නිසායි මේ ලෝකෙට ආසාවච්ච. මේ ඇල්ම, මේ පදින් ඇදුම් කෑම, මේ ආකර්ෂණ වේගය නිසා ලෝකයට නැදෙනවා. ශරීරේ මරුණත් ඉත් පරම්පරාව ආයේ මේකට මැදීම නිසා ආයේ තව ශරීරයක් හා සම්බන්ධ වෙනවා. මොකද ඒකට ඕනකම තියෙනවා හැන්නේ. එකවරක් පමණක් උපන්නොත් මරණය එක සැරයයි. දහවරක් මේ ලෝකෙ උපන්නොත් දහවරක් මැරෙයි. 100 වරක් උපන්නොත් 100 වරක් මැරෙයි. මේ ලෝකෙ යම් වාර ගණනක් උපන්නොත් එච්චර වාර ගණනක් මරණයට යටත් වෙනවා. මේ ලෝකේ නූපන්නොත් ඒ මරණයට යන්නේ නැහැ. යන්න පිටත් වීමක් නැහැ. මේ ඉපදීමේ කියන්නේ මරණයට යන්න පිටත් වීමම නෙවෙයි. ඒකට ගැලපෙන ශරීරයක් වෙන හදාගෙන. ඉතින් නියම විදිහට එළඹ සිට සිහියෙන් යුක්තව නිතර හිතේ පරීක්ෂාකාරීකමෙන් යුක්තව ඉන්නවා. හරියට සිද්ධ වෙන දේ මොකක්ද කියලා නුවණින් බලමින් හොඳ සිහියෙන් යුක්තව සම්‍යක් සමෘද්ධිය
සම්‍යක් සිහිය. ඉතින් ඔන්න ඔය 8 සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. ඔන්න ඔය අපින් යුක්ත වූ මාර්ගය ඕක කොටස් 3කට අපි බෙදෙනවා. සීල, සමාධි, ප්‍රඥා. අර සම්‍යක් වචන, වැරදි වචන වලින් වැළකී. සම්‍යක් කර්මාන්තේ, වැරදි ක්‍රියාවලින්, පතුන් මැරීම ආදී වැරදි ක්‍රියාවලින් වැළකී. සම්‍යක් ආජීවය, වැරදි විදිහේ ජීවනෝපායයෙන් වැළකී. ඒ සූදු ආදී වැරදි ජීවනෝපාය කියන හතුන් මරනවා, පතුන් මරන්න ඇති කරනවා. ඒ විදිහේ අධර්ම රැකියාවල් ඒ වයින් වැළකී. ඒකට කියන්නේ සම්‍යක් ආජීවය. ඔය 3 තමයි සීලය කියන්නේ. වැරදි කයින් කරන සතුන් මැරීම ආදී වැරදි ක්‍රියාවලින් වැළකීම, වචනෙන් කරන බොරු කීම, කේලාම් කීම ආදී වැරදි කතාවෙන් වැළකීම, ජීවිකා වශයෙන් මේ වැරදි යන්නේ ජීවිකාවෙන් වැළකීම. ඔය 3 එක්ක හවුනාම ඔකට අපි සීලය කියනවා. ඒ සීලය තමයි ගුණ ධර්ම වල පදනම. ඒ සීලෙන් තමන් හික්මෙනවා, හොඳට තන්පත් වෙනවා. ඒ තන්පත්කම ඇති එක්කනට තමයි ඊළඟට සමාධිය වඩන්න පුළුවන් වෙන්නේ. හිත මේ යතේ දුවන්න පටන් ගත්තොත් එහෙම දුවන හිතෙහි එක වෙලාවකට ආසාව, එක වෙලාවකට රාගය, එක වෙලාවකට ඊර්ෂ්‍යාව, එක වෙලාවකට ක්‍රෝධය, නොඑක් දේවල් හැදෙන්න පුළුවන්. හිතේ මේ යතේ දුවන්න පටන් ගත්තා. අප්‍රිය දෙයක් දුටුවම ඔන්න තරහ යනවා. හිත ඇලෙන රූපේ කියලා අපරීක්ෂාවෙන් හැම කිසි රූපයක් දිහා බැලුවම මේක ලස්සනයි කියලා වැරදි විශ්වාසයක් හදාගෙන ඒකට ආසා කරනවා. ඇදෙනවා. වාල් වෙනවා. ඒ වාල් වීමට කියනවා රාගය කියලා. රූප ආදියට හිත වාල් වීම. ඔය විදිහට රාග, තරහ ආදී নানা ප්‍රකාර නරක ගති හිතේ විසින් වෙත නැගීමෙන් හිත කිලුටු වෙන්නේ. හිත මේ යතේ දුවනකොට. හිතේ මේ යතේ දුවනනොත් හිත නවත්ත ගන්න ඕන ඒක අරමුණ. බුදුගුණ මෙනෙහි කිරීම, මෛත්‍රී භාවනාව ආදී ඔහොම භාවනා මහරාශියක් තියෙනවා. හිත එකඟ කරන භාවනාව. ඒවට කියනවා සමත භාවනාව, සමාධි භාවනාව. ඒ යම් කිසි සමාධි ක්‍රමයක් පුරුදු කරන්න ඕන. හිත මේ යතේ යන නොදී හිත ආඳුමතු කරගන්න. හිත තැන්පත් කරගන්න. ඊළඟට ඒ විදිහට හිත එහෙම යන එක නවත්තලා තැන්පත් කරගන්න පුරුදු වෙච්ච එක්කනට ඊළඟට ඒ තියුණු තැන්පත් වූ හිත පාවිච්චි කරන්න පුළුවන් ජීවිතයේ තත්ත්වය පරීක්ෂා කිරීම. මගේ මේ ජීවිතය කියන්නේ මොකක්ද? මම කියන්නේ මොකක්ද? පරීක්ෂාවට බයි. මේ පරීක්ෂණයට තමයි කියන්නේ විපස්සනා භාවනාව කියලා. එහෙම නැත්නම් නිකන් තොල්මැදිරීම නෙවෙයි. තොල්මැදිරුවක් කමක් නැහැ, තේරුම් ගනිමින් පරීක්ෂා කර බලන්න ඕනේ. මම කියන්නේ මොකක්ද? මම කියලා විවහාර කරනවා අපි හැම එක්කෙනාම මම කියලා. මොකක්ද මේ මම? මේ නම දෙන්නේ මොකටද? පරීක්ෂා කර බලනකොට අපට පේනවා අපට ශරීරයක් තියෙනවා. මේ ශරීරයේ තමයි මම කියන නම ලබන එක දෙයක්. ශරීරය විතරද නෑ. ශරීරයට ආරූඪව ක්‍රියා කරන හිත් කියලා જાතියක් තියෙනවා අපට. හිතවල নানা ප්‍රකාර ගතිගුණ තියෙනවා. හිතවල ගතිගුණ සහ මේ ශරීරයේ මේ ටික ඔක්කොම එක්ක වුණාම ඒකට තමයි මම කියලා මේ කියන්නේ. ඉතින් මේ ශරීරය කියන එක හැමතිස්සෙම එක විදිහේ තියෙන දෙයක්ද කියලා අපි පරීක්ෂා කරනවා. විපස්සනාව කියන්නේ ඒක පරීක්ෂා කරනවා. අපි අතීතය ගැන ටිකක් කල්පනා කරන්න.
පුංචි කාලේ අපිට තිබුණු ශරීරය නෙමෙයි දැන් තියෙන ශරීරය. පුංචි කාලේ තිබුණු අපේ ශරීරය බොහොම පොඩි. දැන් අපිට තියෙන ශරීරය හුඟක් ලොකුයි. කවද්ද මේක ලොකු වුනේ? අපි දන්නේ නැහැ කවද්ද ලොකු වුනේ. ඇයි? හැම තිස්සෙම මේ ශරීරය වෙනස් වීම ඇති වෙනවා. ශරීරය කියන්නේ රූප නිති මහා ගොඩක් රූප ගොඩක් මේ ශරීරය. රූප ස්කන්ධය කියලා ඔකට කියනවා. ඉතා කුඩා රූප පරමාණු කියලා අපි කියමු. පරමාණු රූප කැබලි මහා ගොඩක් මේ මහා සම්භාරයක් මේ ශරීරය. ඒ හැම පරමාණු කැලක්ම තවත් කඩ බිඳ දාන්න පුළුවන්. ඒ විදිහේ නිතරම කැඩෙන බිඳෙන වෙනස් වෙන රූප කැබලි මහා ගොඩක් අපේ මේ ශරීරය. හැම තිස්සෙම හැම මේස්තුවේම හැම තත්පරෙහිම ඒවා හැම තිස්සෙම හැදෙනවා. හැදෙන ගානටම බිඳිලා යනවා. ආයෙත් ඒ ගානට හැදෙනවා. කන බන ආහාර පාන ආදී නිසා තව තවත් වැඩිපුර හැදෙනවා. ඔහොම හැදි නිමිදී යනවා. ලැබෙන ආහාර පාන ඍතු ගුණ ආදී නිසා තව තවත් මත්තට හැදි යනවා. ටික වැඩි වෙනවා. ඔන්න ඔකට තමයි වැවෙනවයි කියන්නේ ශරීරය. ඕක හැමතිස්සෙම කරන. කුංචි කාලයේ තිබුණ ශරීරයේ කාලයක් යනකොට ලොකු එකක් වශයෙන් පේනවා අපට. හේතුව මොකද? හැමතිස්සෙම මේකේ තිබෙන රූප ද්‍රව්‍ය රූප කොටස් හැමතිස්සෙම හැදෙනවා බිඳෙනවා අන්නේ. ඒ කුඩා කාලයේ තිබිච්ච එකම රූපක බැලක්වත් දැන් නෑ අපට. ඒවා ඒ වෙලාව හැදුණා මිදුණා. ඒ ළඟට අනික්කව හැදෙනවා. ඒවත් ඒ වෙලාවෙන් මිදෙනවා. ඊළඟට ආයෙත් හැදෙනවා මිදෙනවා. ඔන්නෝම එක තත්පර දෙකක් එක රූපක බැලලක් ඒ විදිහට තියෙන්නේ නෑ. ක්ෂණයක් පාසා හැදී විනිවිද යනවා හැම තිස්සේ අපේ මුළු ශරීරයේ හැමතැන ඔය විදිහට හැදී විනිවිද යන රූප પરම්පරාවක් රූප රාශි પરම්පරාවක්. ඒ නිසා තනි එක දෙයක්. දැන් බණ කියන පටන් ගත්ත වෙලාවේ මා තුළ තිබුණු ශරීරයේ ඒ රූප කොට නෙමෙයි දැන් මේ මොහොත වෙනකොට. දැන් මිනිත්තු 45ක් විතර ගියා. මේ අතරතුර හැදී බිනිවිදී මහා ගොඩක් දැන් රූප දහස් ගණනක් දැන් ගත වෙනවා. මේ හැම දෙනාගේමත් එහෙම. එච්චර ඉක්මනින් වේගෙන් හැදී බිනිවිදී යන. ඉතින් අපේ ශරීරයේ හැමතිස්සෙම ක්ෂණයක් පාසා හටගන්නමයි මරණයයි හැමතැනම. හැදෙනවා මැරෙනවා. ඊළඟට තව එකක් හැදෙනවා මැරෙනවා. ඊතන තව එකක් හැදෙනවා මැරෙනවා. ඔහොම හැදී මෙරි යන රූප රාශි ගොඩක් අපේ මේ ශරීරයේ කියන්නේ. හැමතිස්සෙම මේ හැදීමයි මරණය දෙක තියෙනවා. ක්ෂණික මරණ. හැමතිස්සෙම මැරෙනවා. ඒ වගේම හැම මොහොතෙම උපදිනවා. මේ ශරීරයේ රූප කොටවල්. ඉතින් ඒවට කියනවා මමයි. මේක මිනිත්තුකට ඉස්සර වෙලා මමයි කියලා කියාගත්තු ඒ රූප ටික ඔක්කොම දැන් නැහැ. ඒ මම ඉවරයි. මැරිලා. ඊළඟට හැදිච්ච රූප ටිකට ඊළඟට මමයි කියලාම තියාගන්න. ඒක ක්ෂණයකින් ඉවරයි. ඒ මමත් ඉවරයි. ඊළඟට හැදෙන රූප කොටට ඒ වෙලාවේදී කිය ගන්නවා මමයි කියලා. ක්ෂණයයි ඒකත් ඉවරයි. ඉතින් නොමරන හැබැයි මම කොයි එක්කනද? අපි කල්පනා කරන්න. අපේ ශරීරයට වඩා ඉක්මනින් හැදී දිනගිටියා. හිතවල හට ගැනීම ඉනීම බොහොම ඉක්මනින් ශරීරයට වඩා වේගයි ඒක. ඒකට උපාත් ලෝකෙන් කොහෙන්වත් කියන්න බෑ. එච්චර ඉක්මනින් හැදී දිනවිද යන අපට හැදෙන හිත. නමුත් අපට හිතෙන්නේ එකම හිතක් තමයි ඉස්සෙම තියනවා වගේ අපට ඇඟෙන්නේ. එහෙම නෙවෙයි. රූපයක් ඇහැට මොන ගැහෙනකොට රූපේ දැනගන්න හිතක් හැදෙනවා. ඊළඟට ඒ යනවා හිත මහ ගොඩක් හැදෙනවා. ඒකට සද්දයක් ඇහුනොත් ඒ සද්දය යනවා. ඒ අතර හිත හැදී යනවා. ඔය ඇස්සේ ඇඟේ මොකක්ද හැදුනොත් අන්න ඒ ගැන හිත හැදී යනවා. අර හිත නෙමෙයි එතකොට මේ වෙනින් හිත. එහි උදව්වෙන් හැදෙන හිත කනේ උදව්වෙන් හැදෙන්නේ නැහැ. කන බීරි වෙලා තිබුණොත් අර ශබ්ද තේරුම් ගන්න, ශබ්ද දැනගන්න හිත ඒ අනු හැදෙන හිත හැදෙන්නේ ඉඩක් නැහැ. ඇස් දෙක අන්ධ වෙලා තිබුණොත්
රූප දකින හිත් හැදෙන්නේ නැහැ. ඒ අස්කන්නාසාදී මගින් හැදෙන හිත් වෙන වෙනමයි. ඒවට මොන ගැහෙන රූප ආදී අණුව හැටි යන හිත් ඒ වෙලාවට හැදෙනවා නැති වෙනවා. ඔහම හිත් පරම්පරාවල් මහා ගොඩක් නානාවිද හිත් ඇති වෙවි යන්නේ අපතුල. එකම හිතක් නෙවෙයි. ඒවා ක්ෂණයක් පාසා හැදෙනවා බිඳෙනවා. මේ බණ ආරම්භ කරන වෙලාවේ යම් හිතකින් මං බණ කියනවායි කියලා යම් හිතකින් හිතුවද ඒ හිත ඊළඟ ක්ෂණයේදී නැති වෙනවා. අයිට අනුව තවත් හැදුනා මං බණ කියනවා කියලා ඊළඟ හිත. ඒ ක්ෂණයකින් නැති වෙනවා. ඔහොමම හිත මහා ගොඩකින් මේ මම බණ කියනවා කියලා හිතුවා. ඔහොම හිත මහා ගොඩක් හැදි ආවා. ඒ මුල් හිත නෙමෙයි දැන් තියෙන්නේ. ඒ හිතත් නෙමෙයි, ඒ ශරීරයත් නෙමෙයි මේ මොහොතේ. වෙනන් කෙනෙකුත් නෙමෙයි. එයත් නෙමෙයි වෙනින් කෙනෙකුත්. ඒ හිත් පරම්පරාව සාරූ පරම්පරාව මේ දැන් තියෙන්නේ. තනි එක දෙයක් නෑ. ඉතින් හැබැයි මම ඔයින් කොයි එකද? මමයි කියලා මේ ඔක්කොටම අපි නමක් දාගෙන කියනවා මිස මම කියලා තනි වෙන් කරගත් ගන්න පුළුවන් එකක් නෙහි ඇත්තේ නෑ. තියෙන්නේ හැදි විනිවිදී යනා වූ රූප පරම්පරාවල් සාචි චිත්තචෛතසික පරම්පරාවල්. අපි කෙනෙකුට නම කියනවා ජේමිස් කියලා. ඒ ජේමිස් කියලා නම කියන්නේ ඔහුගේ කුමකටද? ඇහැද කනද නාසයද ශරීරයේද හිතද? නිකන් නමක් ඒක. ඒ අර වෙන ජේමිස් කමක් ඔහු තුල නැහැ. ඇහින ගන්න නමක්. අන්න ඒ වගේ අපි කවුරුත් මම කියලා නමක් දාගන්නවා. මේ මොකටද? හැදි විනිවිදී යනා වූ සිත් පරම්පරාව, චෛතසික පරම්පරාව, සහ රූප පරම්පරාව. මේවා එකක් වශයෙන් හිතාගෙන අපි නමක් දාගන්නවා මම කියලා. අනුන් නුඹ ඔය විවහාර කරනවා. නමුත් ඔය ඔක්කොම විවහාරයට අපි එහෙම කිව්වට ඇත්ත හොයලා බලනකොට හාර පරීක්ෂා කර මම කියලා දෙයක්වත් නැහැ, නුඹ කියලා දෙයක්වත් නැහැ, පිටේක්නා කියලා දෙයක්වත් නැහැ. කියන්නේ නිතරම හැදීම බිඳීම. හැදි විනිවිදී යන ස්වභාව ධර්ම පරම්පරාවල් හැමතැනම තියෙනවා. කිසිම අරටුවක් සාරයක් නොනැසී තිබෙන කිසිම දෙයක් නෑ. ඉතින් ඒ බඳු දෙයක් හැදි විනිවිදී දිගින් දිගට යන්න ඒ තියෙන ඒක මම කියලා හිතෙන් අල්ලාගෙන එහෙම හිත හදාගනිමින් අප්‍රමාණ දුක් විඳින්නේ ඇති තේරෝ මොකද? මම කියලා මගේ කියලා හිතනකොට තමයි ඔක්කොම දුක් හැදෙන්නේ. අප්‍රිය දෙයක් මුණ ගැහෙනකොට. මේ සියල්ලටම මේ දුකට හේතුව මගේ කියලා වරදවා හිතීම. මම කියලා දෙයක්වත් නැහැ, මගේ කියලා ආසා කරන්න දෙයක්වත් නැහැ. හැදි විනිවිදී යන ධර්ම පරම්පරාවන්. මේ අවබෝධය හොඳට කවදා හරි අපට ඇති වෙනවා. අර විපස්සනා ක්‍රමයෙන් මේ ජීවිතේ දිහා බැලුවා. ඒ අවබෝධය හරියට ඇති වුණා කවදා හරි. අනුන්නේ කීමන විශ්වාස කිරීමෙන් නෙවෙයි. පොතපතේ තියෙන දේ විශ්වාස කිරීමෙන් නෙවෙයි. තමන්ම පරීක්ෂා කරනකොට තමන්ටම පෙනෙන්නේ. තමන්ටම වැටහෙන්නේ. තමන්ගේ නෝන හැටම එල්ල වෙලා හරියට පෙනෙන්න වෙනවා. මේ ශරීරයේ රූප විනිවිදී යන හැටි. සිත් හැදි විනිවිදී යන හැටි. සිත්වල චෛතසිකයන් හැදි විනිවිදී යන හැටි. තමන්ට එක්තරා ප්‍රමාණයකට තමන්ටම දැනෙන්න පෙනෙන්න වෙනවා. එතකොට ඔහුට මමයි කියලා දෙයක් හම්බ වෙන්නේ නැහැ. කොහෙද මම? කොයි එකද මම? මම කියලා දෙයක් නැත්නම් මගේ කියලා දෙයක් කොයිද? එහෙමනම් ඔහු කියලා එක්කෙනෙක් කොයිද? ඔහුගේ කියලා දෙයක් කොයිද? ඔහුට පෙනෙනවා මේ සියල්ලම මේ විවහාර මම ඔහු නුඹ ආදී ඇත්තේ විනිවිදී යාම හැදි විනිවිදී යාම. ඒ අයිති කරගන්න කෙනෙක් කවුරුවත් නැහැ මගේ කියලා කියනවා. මමයි කියලා දෙයක්වත් ලෝකේ නැහැ, මගේ කියලා දෙයක්වත් නැහැ. ඔය අවබෝධය හරියට ඇති වෙනකොට අවස්ථා හතරකදී ප්‍රථම පළවෙනි අවස්ථාවේදී එක්තරා ප්‍රමාණයකට මේ අවබෝධය ඇති වෙනකොට
මේ මමයේ කියන දෘෂ්ටිය, මේ වැරදි හැඟීම, වැරදි අවබෝධය, වැරදි දැනීම ඒක එහෙම නැති වෙලා සංහා හුඟක් අඩු වෙනවා. පළවෙනි අවස්ථාවේදී තවත් ඒ ගැනම පරීක්ෂා කරනකොට ඊළඟ ඊට දෙවෙනි අවස්ථාවේදී ඊටත් වඩා ආසාව ආදී අඩු වෙලා යනවා. තවත් පරීක්ෂා කර බලනකොට තුන්වෙනි අවස්ථාව වෙනවා. ඒ අවස්ථාවේදී තවදුරට හොඳට මේ කරුණ වැටහීමෙන් මේ කාම ආසා තරහ ආදී එහෙම් පිටින්ම හටගන්න ගතිය නැති වෙලා යනවා. තවදුරටත් පරීක්ෂා කරගෙන යනකොට අන්තිමටම දැනීම දීන වෙනවා. ඒ අන්තිම අවස්ථාවේදී සම්පූර්ණ ජීවිත සත්‍ය ඉතුරු නොවි එහෙම් පිටින්ම හොඳට පේන්න වෙනවා. එහෙම් පිටින් මහා දුක් ගොඩ හරියට තමයි පේන්න වෙනකොට මේ පාවෙන ඒවත් ආසාව නැති, සංහාව නැති. ඔය හතර අවස්ථාවේදී මේ දුක්ඛ tattve පේනකොට ඒකේ විරුද්ධ tattve විරුද්ධ පැත්ත පේන්න වෙනවා. ඒ විරුද්ධ පැත්ත තේන වගේම ඒ අවබෝධයේ හුඟක් දුරට ඔහුගේ අර භාවනා මාර්ගයේ සම්පූර්ණ වෙනවා. ප්‍රතිපත්ති මාර්ගයේ සම්පූර්ණ දුක් පෙනෙන්න වෙනවා. හොඳට දුක් වල හේතුව වූ තණ්හාව දිනිවිලි යනවා. දුක් වලට විරුද්ධ පැත්ත වූ නිවන පේන්න වෙනවා. ඒ සඳහා සම්පූර්ණ කළ යුතු අර ප්‍රතිපත්ති සම්පූර්ණ වෙනවා. ඒ අවස්ථාව හතරදී. හතරේ අවස්ථාවේදී ඒක සම්පූර්ණයෙන්ම නිෂ්ඨාවකම පරිපූර්ණ වෙනවා. ඒ හතරවෙනි අවස්ථාවට අපි කියනවා රහත් වීමයි කියලා. ඒ අවස්ථාවටපත් වුණායින් පස්සේ මේ ලෝකයේ කිසි ආශාවක් නැහැ. මමේ කියලා කිසිම දෙයක්, මගේ කියලා කිසිම දෙයක්, මොනම දෙයක්වත්, මොනම මානයක්වත් කිසිම දෙයක්වත් නැහැ. මේ විනිවිද යන ලෝක ස්වභාවයක් උන්වහන්සේට පේනවා. මේ රහතුන් වහන්සේට පේන මේ ලෝකෙට විරුද්ධ වූ අනිත් පැත්ත හොඳට උන්වහන්සේගේ නුවණ ඇහැට පේනවා. නොයෙක් විට හිත එහි බඳලා ඒ අනිත් විරුද්ධ පැත්තේ හේවත් ඒ නිර්වාණ ස්වභාවයේ හිත බඳලා හිත එහි තැන්පත් කරගෙන ඉන්න. ඒකට අපි කියනවා සමාපatti සැපේ විඳිනවා කියලා. සමාපatti සැපෙන් ඉන්නවා. නියම සැපේ ලැබෙන්නේ අර නිවන හිතින් අරමුණු කළාම. හරි සැපේ එතනයි තියෙන්නේ නිවන අරමුණු කරනකොට. ඉතින් බොහෝ දෙනා කල්පනා කරනවා මේ නිර්වාණය කියන එක කිසිම මොකවත්ම නැති වෙච්ච ස්වභාවයක් කියලා. එහෙම හිතුවොත් ඒක වැරදි, ඒක උච්ඡේදවාදය. ලෝකේ කියලා එකක් මොනවා හරි මේකේ තියෙනව නෙවෙයි, හැටි හැටි බිනි යන දේ. එහෙමනම් විනාශ නොවන යම් කිසි හැබෑ තත්ත්වයක් තියෙනවා. කඩුවල කියලා එකක් තියෙනවා නම් ඊට විරුද්ධ එළියක් තියෙන එක තියෙනවා. රෝගේ ලෙඩ කිරයක් තියෙනවා වගේ මේකට විරුද්ධ වූ සනීපේ කියලා එකක් තියෙනවා. උෂ්ණයක් තියෙනවා වගේ මේකට විරුද්ධ වූ සීතල කියන එකක් තියෙනවා. උෂ්ණේ ප්‍රමාණය තියෙනත් සීතල කියන එක නැති එකක් වෙන්න බෑ. ඒ වගේ සංසාරය එවත් මේ හැදී විනිවිද යනා වූ මේ විකාරය තියෙන වගේම අවිකාරී ස්ථිර හැබැයි සාන්ත දාන සංසුන් ස්වභාවයකුත් තියෙනවා. අපි නිර්වාණය කියලා එකට කියනවා. මේ ලෝකේ වචන වලින් අහවල් එක වගේ කියලා කියන්න බෑ. මොකද ලෝකේ තියෙන හැම දෙයක්ම කැඩෙන බිඳෙන දේවල්. නිවන අහවල් එක වගේ කියලා පෙන්වන්න බෑ. මේ ලෝකේ තියෙන කිසිම දෙයක. ලෝකේ තියෙන හැම දෙයක්ම හේතුප්‍රත්‍ය වලින් හටගත්තු කැඩෙන බිඳෙන දේවල්. ඒවයි මගින් නිවන පෙන්වන්න බෑ. නිවන ගැන කියනවා නම් ඒ කිසි දෙයක් ඒකේ නෑ, නිවනේ නෑ කියලා කියන්න ඕන ඉතරයි කියන්නේ. එහි තිබෙන්නේ සාන්ති ස්වභාවය පමණයි. නමුත් ඒක තමයි නියම ඇත්ත. නියම හැබැයි. නියම විද්‍යමාන තත්ත්වය. නියම සැපය. නියම ආලෝකය. නියම ශාන්තිය. නියම ඇත්ත. මේ තියෙන එක ලෝකේ මහ බොරුවක්. ඉතින් බුදුරජාණන් වහන්සේ ලෝකයාට දේශනා කළේ ඔන්නෝයි කාරණා හතර. මොකද්ද? මේ ලෝකේ දුකින් පිරිච්ච මේක දුක් කොට
මේක දිගින් දිගට ඇති වෙවි යන්නේ ඒ මමයි කියලා හිතන්නා වූ ඒ ස්කන්ධ පරම්පරාවන් තුළ ඇතිවන්නා වූ තණ්හාව ආශාව ඕනෑකම හින්දා මේ ලෝකේ දිගට යන්නේ. යම් දවසක මේකේ නියම තත්වය සීල සමාධි ප්‍රඥා කියන ගුණ ධර්ම පිරීමෙන් නියම තත්වය අවබෝධ වුණාද? ඒවත් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කිරීමෙන් මේ නියම තත්වයේ පේන්න වුණාද? ලෝක තත්ත්වය හරියට වැටහෙනකොට ඒකේ විරුද්ධ පැත්තත් පේන්න වෙනවා. ඒවත් සෝවාන් ආදී ඒ මාර්ග අවස්ථාවලදී ඵල අවස්ථාවලදී නිවන අරමුණු වෙනවා. රහත් වීමේදී සම්පූර්ණයෙන්ම සියලුම ක්ලේශයන් නැති කරලා එහෙම් පිටින්ම දුකින් නිදහස් වෙච්චි දුක් සම්පූර්ණයෙන් නවත්වන තත්ත්වයට ඒ තත්ත්වයේ උරුමකාරයෙකු බවට නිවනේ උරුමකාරයෙකු බවට පත් වෙනවා. මේ ශරීරයේ මේ පංචස්කන්ධය අත්තරීමෙන් හේවත් පිරිනමන පෑමෙන් දෙනින් එහාට නිර්වාණ ධාතු අමෘත මහා නිර්වාණ. දැන් ඉතින් මේ පින්වත් පිරිස බණ ඇහුවා. ඕනකමින් ඇහුවනම් හැම එක්කෙනාටම තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනේ. වැටහීමක් ඇති වෙන්න ඕන තරමකටම. ඒ වැටහීම නිවනට ලං වීමක්, නිවන අවබෝධයට කිට්ටු වීමක්. එහෙම උපකාරී වෙනවා. උපකාරී වූ මහා පිනක් වෙනවා. නිවන ඉක්මනින් අත්පත් කර ගැනීමට පිනේ කියන්නේ හිතේ පිරිසුදු වීම. ඒ පිරිසුදු වීම ධර්මයේ ඇහිමෙන් නිවන අතට යොමු වෙලා හිත පිරිසුදු වීම ඒවත් ඒ බණ ඇහිීමේ පින ඒ නිවන් සප ලැබීමට ලොකු උපකාරයක් වෙනවා. ඒ නිසා බණ ඇහිීමෙන් ලබාගත්තා වූ මේ සීල පුණ්‍ය සම්භාරය චාරිත්‍ර වශයෙන් ධර්ම පූජා කිරීමෙන් යාගවත්කම දානය පුරුදු කිරීමෙන් මේ පුණ්‍ය සම්භාරය මේ සියල්ලම අපට මේ සියලු සංසාර දුකින් නිදහස් වී උතුම් නිර්වාණ සප අත්පත් කර ගැනීමට හේතු වේවා ප්‍රත්‍ය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙම දැන් දෙවියන්ට පින්දෙන්න. එත්තාවතාචයම් හේහි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතාචයම් හේහි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතාචයම් හේහි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ධර්මශ්‍රවණය කිරීම ආදීන් ලබාගත්තා වූ සකල පුණ්‍ය සම්භාරය අකිතාක් ඉක්මනින් නිර්වාණ සම්පත්තිය අත්පත් කර ගැනීමට අපට හේතු වේවා ප්‍රත්‍ය වේවා කියලා කවර ප්‍රාර්ථනා